समन्तः चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක්
ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ කුඩා වස්කඩුව කොබෝදුව පාරේ පදිංචි ඕ දයාවතී සිල්වා මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. තවත් පිරිසක් දායකත්වයේ දරනවා රාගම මාගම්මන 193 නිවසේ පදිංචි නන්දාවති රණසිංහ මෞතුමිය ඇතුළු දූදරු පිරිස විසින් දායකත්වයක් දරනවා. තවත් පිරිසක් දායකත්වය දරනවා තිස්ස මහා රාම මෙදිරිගිරිපුර අංක 2 නිවසේ ඒ චමින්ද විජයකුමාර මහතා දිනේවා දිස්නා කුමාර දියණිය සහ දූදරු පින්වතුන් පිරිස. ඒ පින්වත් පිරිසයි අද මේ දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ. අපි ඒ පින්වතුන්ට සද්ධර්ම දේශනාව නිමාවට පත් වූ පසු පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යන්නේ සුතසෝම ජාතකය. ජාතක පාළිය බොහොම දීර්ඝ ජාතකයක්. අංගුලිමාල මහරහතන් වහන්සේගේ මහා තේජවන්ත භාවය ඉස්මතු කරන සුවිශේෂී ජාතකයක්. අපේ භාග්‍යවතුන් වහන්සේ අංගුලිමාල කුමාරයා වෙලා ඉන්න කාලේදී පමණක් නෙවෙයි උන්වහන්සේ දේශනා කරනවා බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරණ කාලේ ඉඳලම සංසාරේ මේ අංගුලිමාලව මුණ ගැහිච්ච වෙලාවන් වලදී මේ විදියටම দমনය කරලා තියෙනවා කියලා. එහෙම দমনය කරපු අවස්ථාවකයි මේ සුතසෝම ජාතකය කියලා කියන්නේ. අපි මේ වෙනකොට දේශනාවල් 7ක් නිමාවට පත් කරලා තියෙනවා සුතසෝම ජාතකය ඇසුරින් කරපු. අද 8 වෙනි දේශනාව. අපි පසුගිය සතියේ නිමාවට පත් කළේ පෝරිසාදයා සුතසෝම රජතුමාව මරන්න එක්කරගෙන ඇවිල්ලා ඒ සුතසෝම රජතුමාව මද වේලාවකට නිදහස් කරවනවා රජතුමාගේ පොරොන්දුවක් ඉටු කරවන්න යවන්න. රජතුමා පොරොන්දු වුණා නන්ද කියලා බ්‍රාහ්මණයෙකුට ගාථා 4ක් කිව්වයින් පස්සේදී පඳුරු පූජාවක් කරන්න. ඒ පරමාර්ථයේ රජතුමාව පිටත් කරලා ඇරලා පෝරිසාදයා බලාගෙන ඉන්නවා රජතුමා පැමිණෙනකම්. මුලින් බලාපොරොත්තු නොවුනත් රජතුමාගේ ආගමනය පොරොන්දු වූ පරිදිම රජතුමා නැවත තමන් ඉන්න මහ වනයට ප්‍රවිෂ්ඨ වුණා. පෝරිසාදයට අප්‍රමාණ සතුටක් හිතේ හටගත්තා. දැන් සුතසෝම රජතුමා ඇවිල්ලා ඉන්නේ ජීවිතය පූජා කරන්න. ඒ කියන්නේ දැන් තව සුළු මොහොතකින් සුතසෝම රජතුමා මැරෙනවා. තමන්ගේ ජීවිතය නැති වෙන බව දැනෙනකොට ඒ කෙනාට කොයිතරම් බයක් හිතේ උපදින්නට ඕනද. නමුත් පෝරිසාදයා ඉදිරිපිට සුතසෝම රජතුමාගේ මුහුණ හරියට පොර 15ක් පොහෝදා පෑයෝ පුන් සඳක් වගේ බබලනවා. පෝරිසාදයට මේක බලවත් සැකයකට උපදවන කරුණක් වුණා. පෝරිසාදයා කල්පනා කරනවා රජතුමා මේ තරම් නොබියව අභීතව මා ඉදිරිපිට ඉන්නේ රජතුමා දැන් සුළු මොහොතකට කලින් අහලා ආපු සතාරහා ගාථාවල ආනුභාවයකින්ද නැත්තම් මා වෙනුවෙන් පොරොන්දුවක් ඉටු කිරීමේ අනුභවයකින්ද. ඇයි මහරජ ඔබ බය
මරණයට බය නැතුව නොබියව මුහුණ දෙන්න කියලා බෝසතාණන් වහන්සේගෙන් අහනකොට බෝසතාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මම දන් දුන්නා, මම සිල් රැක්කා, මම දෙමව්පියන්ව පෝෂණය කළා, මගේ ඥාතිබන්දු වර්ගයාටම මම යුතුයකම් කළා. ඇයි මං තවත් පසුතැවිලි වෙන්නේ? මට මැරෙන වෙලාවේ ශෝකයෙන් මැරෙන්න තරම් හිතේ වේදනාවක් උපදින කරුණක් නෑ. මොකද මරණය කියන එක ඒකාන්තයෙන්ම ඔබටත් උරුමයි මටත් උරුමයි. මම දැන් නොමරුණත් කවදා හරි දවසක මැරෙනවා. ඇයි මං මරණයට බිය වෙන්නේ කියලා පෝරිසාදයට සුතසෝම රජතුමා සිංහනාදයක් කරනවා. ඒ වෙලාවේ පෝරිසාදයට හිතෙනවා මෙවැනි සත්පුරුෂ ගුණධර්ම තියෙන කෙනෙක්ව මරණම කියලා කියන්නේ මාව පොළොව දෙබෑවෙලා අවීචයට ඇදගෙන යන තරම් බලවත් කර්මයක්. මෙවැනි සත්පුරුෂ ගුණධර්ම තියෙන කෙනෙක්ව මරණම කියලා කියන්නේ මාව මම විෂ සහිත පානයක් පානය කරා හා සමානයි. ඒ වෙලාවේ පෝරිසාද්‍ය සුතසෝම රජතුමාට කියනවා මහරජ මට අනුකම්පා කරලා ධර්මය අහන්නට කැමැත්තක් දක්වන ශ්‍රාවකෙකුට බණ කියනව කියලා හිතාගෙන අර සතාරහ ගාථා 4 කියන්න කියලා ආයාචනා කරනවා. රජතුමා මුලින් කැමති වුණේ නෑනේ ඒක කියන්න. රජතුමා පෝරිසාදයාගේ හිත වෙනස් කරන්න බණ කියනවා මෙච්චර වෙලා. මෙලොව පරලොව පිළිබඳව බිය දක්වලා දැන් පෝරිසාදයාගේ හිත ධර්මය අහන්නට හිත එකලස් වුණු බව දැනගෙන බෝසතාණන් වහන්සේ පෝරිසාදයට දැන් ගාථා 4 කියන්න ආරම්භ වුණා. ගාථා 4 සුතසෝම රජතුමා පෝරිසාදයට විස්තර කරමින් පැහැදිලි කරමින් සජ්ජායනා කළා. දේශනාව නිමාවට පත්වෙනකොට හරියට මහා සල්වනයක වාතයක් හමනකොට හැඬ ඇහෙන යම්සේද ආන් එවැනි හඬක් මුළු මහා වනයේම සතර දිසාවෙන් නැගෙන්නට පටන් ගත්තා. ඒ කියන්නේ වටේ හිටපු දෙවිවරු සාදුකාර දුන්නා. පෝරිසාදයට දේශනාව අවසාන වෙනකොටම මේ මහ බෝසතාණන් වහන්සේගේ ධර්ම දේශනාව අවසානයේ මුළු ශරීරයේ පුරාවටම සිතේ ඇතිවෙච්ච බලවත් සතුට පස් වනක් ප්‍රීතියක්සේ ශරීරයේ පුරාවටම පැතිරිලා ගියා. ඒ වෙලාවේ දැන් පෝරිසාදයාගේ හිත බොහොම මෘදුයි. දැන් පෝරිසාදයා සුතසෝම රජතුමාට දමනය වෙලා. සුතසෝම රජතුමා යමක් කියනවද කියන දේට ඇහුම්කන් දෙන්න තරම් පෝරිසාදයාගේ හිත දැන් නමිලා. ඒ වෙලාවේදී පෝරිසාදයා සුතසෝම රජතුමාට කියනවා මහරජ ඔබේ ධර්මදේශනාව අති විශිෂ්ටයි. ඔබේ ධර්මදේශනාව අනර්ගයි. මහරජ ඔබ කළ මේ ධර්මදානයට මට ඔබතුමාට දෙන්න කහවණු මගේ ළඟනේ. මට රාජ්‍යනේ, මට ධනියනේ, මට වස්තුවනේ. මහරජ ඔබේ දේශනාවට මට ඔබතුමාට මෙන්න මෙහෙම දෙයක් දෙන්න පුළුවන්. මොකද්ද? මහරජ එක ගාථාවකට එක වරේ බැගින් මහරජ මං ඔබතුමාට වර 4ක් දෙන්න. දැන් පෝරිසාදයා වර 4ක් දෙනවා. බෝසතාණන් වහන්සේ කතාව අහලා කියනවා යහළුව නුඹතරම් අඥානයෙකු ලෙස මම කටයුතු කරන්නේ නෑ. යහළුව තමන් මැරෙන බවවත් පිළිගන්නේ නැතුව තමන්නුත් කවදා හරි දවසක මරණයට පත්වෙනවා කියන එක විශ්වාස කරන්නේ නැතුව මෙලව පරලොව දෙකෙහි පිළිබඳව අර්ථය සහ අනර්ථය පිළිබඳව නොදන්නගෙන මිනී මරණ නුඹ වැනි සත්ව ඝාතකයෙකු දින වරේ මම කොහොමද විශ්වාස කරන්නේ? නුවණැත්තෝ කවදාවත් නුඹ දින වර ගන්නේ නෑ. මොකද නුඹ අධර්මිකයි. නුඹ අධර්මිෂ්ඨයි. නුඹ ඕන වෙලාවක විශ්වාසය කඩන්න පුළුවන්. නුඹ අපි වගේ නෙවෙයි. ඒ වෙලාවේදී
පෝරිසාදයා මහරජතුමාට කියනවා මහරජ නුඹ වහන්සේ මගේ ජීවිතය ඉල්ලුවති මන් නුඹ වහන්සේට මගේ ජීවිතය දෙනවා මහරජ නුඹ වහන්සේ මගෙන් හෘද මාංශය ගලවල ඉල්ලුවති මහරජ මං නුඹට මගේ හෘද මාංශය ගලවල දෙනවා මා දුන්නු වරයකට කිසිදු හානියක් මහරජ කරන්නේ නෑ මම ඒක මම පොරොන්දු වෙනවා මහරජ ඔබ කැමති වර හතරක් මගෙන් ඉල්ලන්න දැන් සොතසෝම රජතුමා පෝරිසාදයාගෙන් පොරොන්දුවක් ගත්තා කිසිදු වරයකට බාධා කරන්නේ නෑ කියලා බාධා කරන්නේ කියන්නේ පෝරිසාදය මගේ පළවෙනි වරේ මේකයි කියලා කිව්වොත් අනේ මහරජ ඕක නැතුව වෙන එකක් ඉල්ලන්න කියලා එහෙම බාධා කරන්නේ නෑ මහරජ මට ඕක නම් දෙන්න බෑ කියලා බාධා කරන්නේ නෑ ආන් ඒකයි පෝරිසාදය පොරොන්දු වෙන්නේ මහරජ ඔබ මගේ ජීවිතය ඉල්ලුවොත් මං ජීවිතය දෙන්නම් එතරම්ම මං පොරොන්දු වෙනවා නුඹ ඉල්ලන ඕනම වර හතරක් මම දෙනවා කියලා දැන් පින්වත්නි සුතසෝම රජතුමා කල්පනා කරනවා වර හතරක් නෙවෙයි එකම වරයකින් මේ පෝරිසාදයව මට දමනය කරන්න පුළුවන් මොකක්ද එකම වරය පෝරිසාදයාගේ ඉල්ලුවොති පෝරිසාදය නුඹ මිනීමස් කන්න එපා එහෙම කිව්වොත් සුතසෝම රජතුමාගේ ජීවිතයත් රැකෙනවා අර සියයක්කෝ රජදරුවන්ගේත් ජීවිත රැකෙනවා හැබැයි රජතුමා ඥානවන්ත නිසා රජතුමා දන්නවා මම මොහොගෙන් එම වරය ඉල්ලුවොත් කවදාවත් මට අනිත් වරතුනවත් ලබාගන්නට බැරි වෙනවා මොකද පෝරිසාදයක් කියලා කියන්නේ මිනීමස් කෑමට ඇති බලවත් තෘෂ්ණාව නිසා රජකම පවා අත්හැරලා ආපු කෙනෙක්. එහෙම කෙනෙකුගෙන් කොහොමද මං පළවෙනියටම ඉල්ලන්නේ මිනීමස් කන්න එපා කියලා. ඒ නිසා ඥානවන්ත රජතුමා ඒ වෙලාවේදී පෝරිසාදයට කියනවා හොඳයි පෝරිසාදය මං නුඹෙන් වර 4ක් ඉල්ලන්න. හැබැයි මගේ එක්කුදු වරයකටවත් නුඹ බාධා කරන්න බෑ. දැන් පළවෙනි වරේ රජතුමා ඉල්ලන්න හදන්නේ පෝරිසාදය මට ජීවිත දාණය දෙන්න. පළවෙනි වරය තමයි පෝරිසාදය මට ජීවිත දාණය දෙන්න. පින්වතුනි ප්‍රඥාවන්තයෝ කියලා කියන්නේ අතිශයින්ම උසස් ගුණධර්ම තියෙන අය. දැන් සුතසෝම රජතුමා නම් මේ ප්‍රඥාවන්ත බෝධි සම්භාර පුරණ මහ බෝසතාණන් වහන්සේ තමන්ට ජීවිත දාණය දෙන්නේ කියලා ඉල්ලන්නේ කාගෙන්ද? ප්‍රාණඝාතයට බය නැති, සොරකමට බය නැති, බොරු කීමට බය නැති, මත්පැන් පානය කරන පාපී අධාර්මික දුර්ජන අසත්පුරුෂයෙකුගෙන්. එහෙම කෙනෙකුගෙන් තමයි රජතුමා දැන් ජීවිත දාණය ඉල්ලන්නේ. බැරි වෙලාවක්වත් අපේ පින්වතුන් බලන්න එහෙම දෙයක් මේ ජාතක පාළිහි සඳහන් කරලා තිබුණා නම් කොහොම දෙයක්ද? සුතසෝම රජතුමා මරණයට බය වෙලා ජීවිතය ඉල්ලුව අසත්පුරුෂයෙකුගෙන්. එහෙම දෙයක් මේ ජාතක පාළියට එකතු වෙලා තිබුණා නම් අපිට මේ සුතසෝම රජතුමා පිළිබඳව ගෞරවයක් හටගනීද? හටගන්නේ. ඇයි? අසත්පුරුෂයෙකුගෙන් ජීවිත ඉල්ලුවා කියලා. අනාගතේ ප්‍රඥාවන්ත නුවණැත්තන්ගේ දෝෂ දර්ශනයට එම කරුණ හේතු වෙන බව බෝසතාණන් වහන්සේ දැක්කා. හැබැයි දැන් ජීවිතය ලබන්නත් ඕන, ඒක කෙලින් ඉල්ලන්නත් බෑ. ඒ නිසා ප්‍රඥාවන්ත බෝධිසත්වයෝ සුතසෝම මහරජතුමා පෝරිසාදයාගේ මෙහෙම ජීවිතය ඉල්ලනවා. කොහොමද? පෝරිසාදය මාගේ පළවෙනි වරය තමයි නුඹ අවුරුදු 100ක් ජීවත් වෙනවා මගේ ඇස් දෙකින් දැකීම. පළවෙනි වරය තමයි
නුඹ අවුරුදු 100ක් ජීවත් වෙනවා මා දකින්න කැමතිවීම. පිංගුතුනි, රජතුමා මෙහිම ඉල්ලනකොට පෝරිසාදයට හිතෙන්නේ මොකද්ද? පෝරිසාදය හිතනවා රජතුමා කොයි තරම්නම් සත්පුරුෂයෙක්ද. වරෙන් තමන් වෙනුවෙන් ජීවිතයේ යමක් ඉල්ලන්න තියෙද්දී ඔහු මගේ ජීවිතේ නිරෝගීකම ප්‍රාර්ථනා කරනවා. ආත්මාර්ථය වෙනුවෙන් යමක් ඉල්ලනවට වඩා පරාර්ථය වෙනුවෙන් යමක් ඉල්ලනවා. පෝරිසාදයා වංචාවෙන් තමන්ගේ ජීවිතේ ඉල්ලන බව නොදැනගත්තු පෝරිසාදයා සුතසෝම රජතුමා කෙරෙහි අතිශයින්ම පැහැදීමක් ඇති කරගන්නවා. දැන් සුතසෝම රජතුමා ඉල්ලන්නේ පළවෙනි වරය. රජතුමා කියනවා පෝරිසාදය මට ඔබව අවුරුදු 100ක් ජීවත් වෙනවා දකින්න කැමතියි. එතකොට අවුරුදු 100ක් ජීවත් වෙනවා දකින්න කැමතියි කියලා කියන්නේ රජතුමාටත් අවුරුදු 100ක් ජීවත් වෙන්න වෙනවා කියන එකනේ. එහෙනම් පෝරිසාදයට රජතුමා මරණ ඉඩක් ලැබෙන්නේ. ඒක තමයි උපක්‍රමශීලී වේ කිල්ලුවා කියලා කියන්නේ. පෝරිසාදයා රජතුමා කෙරෙහි සතුටටපත් වෙලා පළවෙනි වරය දෙනවා. හොඳයි මහරජ, මං ඔබ වහන්සේට පළවෙනි වරය දෙන්න. ඊළඟට දෙවෙනි වරය. දෙවෙනි වරය තමයි රජතුමා කියනවා පෝරිසාදය මේ 100ක් වූ රජදරුවන්ම 100ක් වෙච්ච රජදරුවන්ව මරන්න එපා. ඔවුන්ට ජීවිත දාණය දෙන්නේ කියලා ඔන්න දෙවෙනි වරේ ඉල්ලනවා. දෙවෙනි වරය තමයි මේ රජවරු 100 දෙනාව මරන්න එපා කියන වරය. ඒ කතාව නුගගහේ එල්ලලා ඉන්න රජදරුවෝ අතර කිහිප දෙනෙකුට ඇහෙනවා. පිංගුතුනි, දැන් මේ නුගගහේ ඉන්නේ ජම්බුද්වීපේ රාජ්‍ය 100කින් රජදරුවෝ 100 දෙනෙක්. දැන් ඔවුන් ඔක්කොම නුගගහේ එල්ලලා ඉන්නේ. ඒ අසලින් ටිකක් දුරින් දරසෑයක් ගොඩ ගහලා ඒක ගිනි දල්වලා ඒකේ දුමාරය අර රජදරුවන්ගේ ශරීරයට යනවා. නුගගහේ එක පැත්තක ඉන්න රජදරුවන්ට පෝරිසාදයාගේ සුතසෝම රජතුමාගේ මේ කතාව යන්තමට ඇහෙනවා. ඇහිලා ළඟ ඉන්න රජදරුවෝ තමන්ගේ ළඟ ඉන්න අයට කියනවා, ආන් බලන්ඩ සුතසෝම දේවයාණන් වහන්සේ පෝරිසාදයාව දමනය කරන හැටි කියලා. අපි හැම දිනාටම ජීවිත දාණය ලැබෙනවා කියලා දැන් රජවරු ඇසෙන් නැති රජවරුන්ට කියනවා. සුතසෝම රජතුමාගේ පෝරිසාදයාගේ කතාව ඇහෙන් නැති රජවරුන්ට කියනවා. ඒ වෙලාවේදී සුතසෝම රජතුමා දෙවෙනියට ඉල්ලපු වරයත් පෝරිසාදයා දෙනවා. හොඳයි මහරජ, මන් නුඹට දෙවෙනි වරයක් දෙන්න. ඊළඟට තුන්වෙනි වරේ ඉල්ලනවා පෝරිසාදය මේ 100ක් වූ රජදරුවන්ව උන්ගේ රාජ්‍යෙහි පිහිටුවන්න. ඒක තමයි මගේ තුන්වෙනි වරය. 100ක් වූ රජදරුවෝ උන්ගේ රාජ්‍යෙහි පිහිටුවන්න. පෝරිසාදයා තුන්වෙනි වරයත් ඒ වෙලාවේ සුතසෝම රජතුමාට ලබලා දෙනවා. හොඳයි මහරජ, මම මොවුන්ව මොවුන්ගේ ජනපදවල නැවත පිහිටුවන්න. හතරවෙනි වරය දැන් සුතසෝම රජතුමා ඉල්ලනවා. හතරවෙනි වරේ ඉල්ලනවා පෝරිසාදය මේ ජම්බුද්වීපේ මිනිසුන් හැමදාම බයින් තැතිගනිමින් ජීවත් වෙන්නේ. කොයි වෙලාවෙ අපිව පෝරිසාදයට අහුවීද? කොයි වෙලාවේදී අපිව මරයිද? කාවද අද පෝරිසාදයාගේ බිල්ලට අහුවෙන්නේ කියලා හැම වෙලාවකම රටේ ජනතාව බියෙන්
වෙවුලමින් ජීවත් වෙන්නේ. සුතසෝම රයිතුමා පෝරිසාදයාගෙන් 4 වෙනි වර ඉල්ලනවා පෝරිසාදය මාගේ 4 වෙනි වරය තමයි ජම්බුද්දීප වාසීන්ගේ බය නැති කරමින් නුඹ මිනිමස් කන එක නතර කරන්න. වර 4ක් කියනකම ඉවසගෙන හිටියා පෝරිසාදයා. වර 3ක්ම පෝරිසාදයා රයිතුමාට ලබලා දුන්නා. හැබැයි 4 වෙනි වරය ඉල්ලනකොටම පෝරිසාදයා hina වෙවි කියනවා මහරජ මං කොහොමද නුඹට ඔය 4 වරය දෙන්නේ? මගේ මුළු ජීවිතයේ තියෙන සියලුම සම්පත් අත්හැරිය මට මේ මිනිමස් කන තින ආසාවට මම අද මේ මහවනේ මේ විදියට දුක් විඳින්නේ මිනිමස් කන තින ආසාවට. මහරජ මං කොහොමද නුඹට ඒ වරේ දෙන්නේ? ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආන් ඒ වෙලාවේ සොතසෝම රජතුමා පෝරිසාදයට පංච දුෂ්චරිතයේ තිබෙන ආදීවනව දක්වමින් මතු භවයේ දුගතියත් පංච සුචරිතයේ තියෙන ආනිසංස දක්වමින් මතු භවයේ සුගතියත් රජතුමා ධර්ම කාරණාවකින් පෙන්වල දෙනවා. තෘෂ්ණාවට වසඟ වෙලා සතර අපායේ බොහෝ කාලයක් දුක් විඳිනවද? නැත්තං ලැබිච්ච සම්පත්තියෙන් බොහෝ කුසල් වඩා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් විඳිනවද කියලා පෝරිසාදයාගෙන් රජතුමා ධර්ම දේශනාව නිමාවට පත් කරමින් අහන. නමුත් කොතරම් කරුණු කිව්වත් පෝරිසාදයා කියන්නේ මහරජ මං කොහොමද නුඹ වහන්සේගේ 4 වෙනි වරේ හිත හදාගෙන දෙන්නේ? මහරජ මට ඕක මගෙන් ඉල්ලන්න එපා. මට මේ ලෝකේ මගේ ජීවිතය දෙනවයි කියලා මට පොරොන්දු වෙන්න පුළුවන් වුණත් මහරජ මිනිමස් කන එකෙන් වළකිනවා කියන එකට නම් මට පොරොන්දු වෙන්න බෑ. ඒ වෙලාවේ බෝධිසත්වයෝ යම් කිසි කෙනෙක් අකුසල කර්මයක් කරගෙන ඒ අකුසල කර්මයෙන් නිදහස් වෙන්නට බැරුව ඒ තෘෂ්ණාවෙන් වසඟයට පත් වෙලා තමන්ගේ ජීවිතය වාසය කරනවා කියලා කියන්නේ පෝරිසාදය හරියට විස මිශ්‍ර වෙච්ච රා අනුභව කරපු රාසොඩෙක් වගේ නුබත්. ඒ රාසොඩා රා කෙරෙහි තිබෙන්නා වූ තෘෂ්ණාධික බව නිසා විෂ සහිත රා අනුභව කරලා මරණයට පත්වෙනවා. ඒ වගේ තමන්ගේ හිත තමන්ට පාලනය කරගන්න බැරිවුණු තමන්ගේ සිතුවිලි තමන්ට පාලනය කරගන්න බැරුව තමන්ගේ පාලනයෙන් අත්මිදුණු පෝරිසාදය එදාට නුඹටත් බොහෝ දුකක් විඳින සිද්ධ වෙනවා. ඒ නිසා පෝරිසාදය නුඹේ ජීවිතේ යහපත් පැත්තකට හොරු කරවන්න. මිනිමස් කෑමෙන් වළකිනම කියන එක නුඹට දුෂ්කරයක් වෙන්න පුළුවන්. හැබැයි සමහර රෝග තියෙනවා සුව කරගන්න කටුක තිත්ත බෙහෙත් වර්ග පානය කරන්න වෙනවා. දුෂ්කර තුවාල හොඳ කරන්න එතරම් කටුක තිත්ත බෙහෙත් බොන්න වෙනවා වගේ නුඹත් ඔයි මිනිමස් කන්න තින ආශාව හිතින් නැති කරගන්න. මෙහෙම කරුණු කාරණාවල් දක්වද්දී පෝරිසාදයන් නැවතත් කියනවා මහරජ මට මගේ ජීවිතේ ඕනම සම්පතක් අත්හරින්න පුළුවන් හිතක් තිබුණට මහරජ කොහොමද මම මේ මිනිමස් කන එකකින් වළකින්නේ? මහරජ ඒ වරය හැර වෙන වරයක් ඉල්ලන්න. එතකොට බෝධිසත්වවෙනි මෙහිම කියනවා එම්බල පෝරිසාදය නුඹගේ ඔය දෙබිඩි වචනයට වඩා වටින්නේ නැද්ද සත්‍ය වචනය? නුඹ මුලින් මට පොරොන්දු වුණේ කැමති දෙයක් ඉල්ලන්න මගේ ජීවිතය උවද ඉල්ලන්න මන් නුඹට ජීවිතය දෙන්න. එහෙමයි පෝරිසාදය නුඹ මට වර 4 ඉල්ලන්න කලින් පොරොන්දු වුණේ. හැබැයි දැන් මං ඉල්ලන වරය නුඹ මැලි වෙලම කියලා කියන්නේ
නුඹ ළඟ සත්‍යවාදී බවක් නෑ. නුඹ වචන දෙකේ කෙනෙක්. එහෙම කියද්දී පෝරිසාදයාගේ හිත ටිකක් වෙනස් වුණා. ඇයි තමන්ට ලොකු නින්දාවක්නේ කළේ? ඒ වෙලාවේ පෝරිසාදයා රජතුමා ඉදිරියේ වැඳ වැටෙමින් කෑ ගහනකොට රජතුමා නැවත නැවතත් කියනවා, පෝරිසාදය, මම වරේ ඉල්ලන්න කලින් නුඹට කියන්න තිබුණේ මහරජ මේ වරය හැර අනිත් සියලු වරයන් ඉල්ලන්න කියලා. නමුත් ඔබ නුඹ එහෙම කිව්වේ නෑ. කැමති වරයක් ඉල්ලන්න කියද්දි මම කැමති වරයක් නුඹෙන් ඉල්ලනකොට නුඹ ඒ වරේ දෙන්න අකමැති වෙනවා. නුඹගේ ළඟ සත්‍යවාදී බවක් නෑ. සත්‍ය වචනේ රකින්න කෙනා හරියට තමන්ගේ ජීවිතය රැකගන්න අතපය 4 රැකගන්නවා. කෙනෙක් ජීවිතය රැකගන්න සමහර වෙලාවට කෙනෙකුගේ අතපය 4 දෙනවා. නුඹේ සත්‍ය වචනේ රැකගන්න නම් නුඹට මේ කාරණාව මේ වෙලාවේ ඉටු කළ යුතුමයි. නැත්තම් නුඹ අසත්‍යවාදී. මොකද මේ ජීවිතය රැකගන්න අතපය 4 දෙනවා කියලා කියන්නේ. සමහර රෝගාබාධ හැදුනම කියනවා වෛද්‍යවරු, කකුල කැපුවේ නැති වුණොත් නුඹ මැරෙනවා, අත කැපුවේ නැති වුණොත් නුඹ මැරෙනවා කියලා. ඒ වෙලාවට අයිතිකරුවා කොච්චර අකමැත්තෙන් වුණත් කැමති වෙනවා අතට වඩා වැදගත් වෙන්නේ ජීවිතය කියලා. ඒ නිසා අත කපන්න අවසර දෙනවා. ඒ වගේ නුඹටත් මේ වරයට එකඟ වෙන්න වෙනවා නුඹේ සත්‍යවාදී බව රැක ගන්නට නම්. මෙහෙම කරුණු කාරණාවල් දක්වද්දී පෝරිසාදයාගේ හිත ටිකක් වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙලා පෝරිසාදයා රජතුමාගේ ඉදිරියේ වැඳ වැටෙමින් පොරොන්දු වෙනවා. හොඳයි මහරජ, මගේ ජීවිතයේ තියෙන බලවත් මාශාව තමයි මිනිමස් කන එක. මට මිනිමස් නැතුව ඉන්නව කියලා කියන්නේ හරියට निराहारව හිටියා හා සමානයි. මහරජ, මම निराहारව මැරලා ගියත් කමක් නෑ. මගේ සත්‍යවාදී භාවය රැකගන්න මහරජ මන් ඔබ වහන්සේට පොරොන්දු වෙනවා. අදින් පසුව මම මිනිමස් කන්නේ නෑ. මේ වාක්‍ය ප්‍රකාශ කරනවාත් සමගම ඒ මොහොතෙහිම බුම්මාටු දෙවියන්ගේ පටන් අවීචි මහා නිරිය දක්වාත් බවාග්‍රය දක්වාත් මේ සක්වලේ ගැබ කෙලවරට ගියත් සොතසෝම රජතුමා තරම් පෝරිසාදයාව දමනය කරන්නට කිසිදු බලවතෙක් නැති බව දැනගත්තෝ දිව්‍ය බ්‍රහ්මයෝ එක හඬින් සාදුකාර දෙන පටන් ගත්තා. ඒ සාදුනාදය මහපොළොවේ පටන් දිව්‍යලෝක සයේම පැතිරෙමින් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා මේ සාදුකාරය දිව ගියා. ඒ වෙලාවේදී සොතසෝම රජතුමා පෝරිසාදයට කියනවා, හොඳයි යහළුව, නුඹ මෙතැන් පටන් සිල් සමාදන් වෙන්න. සියලු සත්‍යයන්ට මම ජීවිත දානය ලබල දෙනවා කියලා ප්‍රාණඝාතයේ පටන් සිල්පද රකින්න දැම්ම සමාදන් වෙන්න. බෝසතාණන් වහන්සේගේ මෛත්‍රී සහගත වචන නිසා පෝරිසාදයාගේ සිත දමනයට පත් වෙලා ඒ වෙලාවේදී පෝරිසාදයා රජතුමා ඉදිරිපිට පංචශීලයේ සමාදන් වුණා. පංචශීලයේ සමාදන් වෙලා රජතුමාත් එක්ක දැන් බොහෝම යහපත් කෙනෙක් හැටියට කතා බහ කරන්න පටන් ගත්තා. දැන් පෝරිසාදයාගේ තිබිච්ච මේ සාහසික ක්‍රියාවන් දමනය වෙලා සොතසෝම රජතුමා ඉදිරිපිට පෝරිසාදයාව දමනය වෙලා. ඒ වෙලාවේ කතා කරගත්තු ආකාරයට දෙදෙනාම ගිහිල්ලා අර සියයක්කෝ රජදරුවන්ව බැමිවලින් කපල නිදහස් කරනවා. ඒ වෙලාවේදී පෝරිසාදයා සොතසෝම රජතුමාට කියනවා, මහරජ, දැන් මේ රජදරුවන්ව නිදහස් කරලා ගියයින් පස්සේදී තමන්ට කරපු මේ අපරාධයට මොවුන් ඒකාන්තයෙන්ම මගෙන් පලිගනීවිනි.
මට මැරෙන්නේ මොවුන්ගේ අතින් සිද්ධ වෙන්නේ. එහෙම කියද්දී රජතුමා පෝරිසාදයට පොරොන්දු වෙනවා පෝරිසාදය නුඹ ඒ ගැන බියක් ඇති කරවගන්නට එපා. සියක්කෝ රජදරුවන්ගේ ළඟට ගිහිල්ලා. ඔවුන් 100 දෙනාවම පොරොන්දු කරවගන්නවා මෙතනින් නික්මිලා ගිය පසු පෝරිසාදයට කරදරයක් කරන්නේ නෑ කියලා. ඒ පොරොන්දුව මත ඔවුන්ගේ බැමි ලිහලා ඔවුන්ම නිදහස් කරවනවා. දින 3ක් මහවනේ තියාගෙන 100 දෙනාටම ආහාර පාන ලබලා දීලා ඔවුන්ව සන්තාපනය කරලා දින 7ක් निराहारව හිටපු එකේ අප්‍රාණික බව රෝගී බව නැති කරලා ඔවුන්ට කායික ශක්තිය ලබලා දෙනවා. එහෙම කායික ශක්තිය ලබලා දීලා ඔවුන් 100 දෙනාවම අවවාදෙන් අනුශාසනාවෙන් පෝෂණය කරලා දස රාජධර්මයෙන් තමන්ගේ රාජ්‍ය පාලනය කරණය කළ උපදෙස් ලබලා දීලා සුතසෝම රජතුමා ඔවුන්ගේ රාජ්‍යන් වෙත යවනවා. දැන් පෝරිසාදියා මහවනේ තනි වෙනවා. සුතසෝම රජතුමා කතා කරනවා එන්න යන් නුබත් මාත්‍තික රාජ්‍යයට. පෝරිසාදියා අහනවා මහරජ මිනිස්සු මා කෙරෙහි ඉන්නේ බලවත් වෛරයකින්. මූ තමයි මගේ පුතා මැරුවේ, මූ තමයි මගේ ස්වාමියා මැරුවේ, මූ තමයි මගේ බිරිඳ මැරුවේ, මූ තමයි මගේ දරුවා මැරුවේ, මූ තමයි මගේ දෙමව්පියෝ මැරුවේ කියලා මාත් එක්ක බලවත් වෛරයකින් ඉන්නේ. මහරජ ඒකාන්තයෙන්ම මම නගරයට ගියොත් ඔවුන්ගේ අතින් මැරුම් කන්නයි වෙන්නේ. කමක් නෑ මහරජ, නුඹලා යන්න නුඹලගේ රාජ්‍යයට, මම ගස්වල කොළපලා කමින් මම මේ මහවනේම ජීවත් වෙන්න. මිනී මස් නොමැති මට වැඩිකල් ජීවත් වෙන්න බැරි බව මං හොඳටම දන්නවා. ඒ වෙලාවේදී රජතුමා පෝරිසාදයට කියනවා පෝරිසාදිය එහෙම කියන්නට එපා. එන්න මමත් එක්ක යන් මගේ රාජ්‍යයට. නුඹේ රාජ්‍යය නුඹට අහිමි වෙලා නම් යොදුන් 300ක් විශාල මගේ රාජ්‍ය දෙකට බෙදාගෙන අපි රාජ්‍ය කරමු. එහෙම කිව්වම පෝරිසාදයා කැමති වෙලා සුතසෝම රජතුමත් එක්ක රාජ්‍යයට යනවා. පෝරිසාදයා දමනය කරගෙන සුතසෝම රජතුමා රාජ්‍යයට අරගෙන එන බව දැනගත්තු රටවැසියෝ චතුරාංගනී සේනාව ආයුධ සකස් කරගෙන ඉන්නවා පෝරිසාදයාව මරන්න. නමුත් සුතසෝම රජතුමාගේ එක බලවත් හඬින් ඔවුන් සියල්ලෝම යටපත් වුණා. සුතසෝම රජතුමා පෝරිසාදයා කලින් රජකම් කරපු බ්‍රහ්මදත්ත රාජ්‍යයෙන් සේනාධිපති කාලහස්ති සේනාධිපතියව කැඳවලා ඔවුන්ගෙන් විමසනවා පෝරිසාදයට දැන් නුඹලගේ රාජ්‍යයේ රජකමට සුදුසුද? කාලහස්ති සේනාධිපතිවරයා කියනවා මහරජ පෝරිසාදයා කොහොම මම්මගේ රාජ්‍යයට ගෙනියන්නද? මිනිස්සු ඉන්නේ බලවත් වෛරයකින්. ඒ වෙලාවේ සුතසෝම රජුරෝ ඒ රාජ්‍යෙට ගිහිලා ජනතාව දැනුවත් කරනවා. ඔවුන්ට කියනවා නැවතත් මේ රාජ්‍ය හිමිකාරත්වය නුඹලාගේ පෙර රජු වූ පෝරිසාදයා නමින් හඳුන්වපු බ්‍රහ්මදත්ත රජතුමාට දෙන්න. නුඹලගේ ජීවිතය ඒකාන්තයෙන්ම ඔහු නිසා රැකේවි. ඔහුගෙන් විපත්තිය කවදාවත් නුඹලට නොවේවි. එහෙම පොරොන්දු කරවාගෙන සුතසෝම රජතුමා පෝරිසාදයාව නැවතත් රාජ්‍යෙහි පිහිටුවනවා. එහෙම රාජ්‍යයේ පිහිටුවලා පෝරිසාදයා එම රාජ්‍යයේ රජකම් කරමින් ධාර්මිකව රාජ්‍ය පාලනය කරගෙන යනවා. බෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ රාජ්‍ය ධාර්මිකව කරගෙන යනවා. සියලු රටවැසියෝ ධර්ම රාජ්‍යයකින් නැවතත් පෝෂණය වෙනවා. ඒ වෙලාවේදී මහා බෝසතාණන් වහන්සේගේ මේ වීර ක්‍රියාව පිළිබඳව රටේ ජනතාව හැම තැනකම කතා වෙන පටන් ගත්තා. අධාර්මික, දුෂ්චරිත, දුර්ජන අසත්පුරුෂයන්ව පවා අපේ සුතසෝම රජතුමාගේ එක බහින් කැමති වෙනවා. මේ පිළිබඳව මුළු රටේ රටවැසියම කතා වෙන පටන් ගත්තා. ඒ අතරේ පෝරිසාදයා බිලි පූජාවක් පවත්වන්නට ගියපු නොගගහේ හිටපු රුක්ෂ දෙවියෝ සුතසෝම රජතුමාගේ මේ වීර ක්‍රියාව පිළිබඳව සතුටට පත් වෙලා නොගගහට යාබදව එක්තරා වනයක නගරයක් පිහිටවනවා. යොදුන් ගණනාවක් දෙගමී මහනගරේ කිසිදු දෙයකින්
කිසිදු දෙයකින් අඩුවක් නැතිවෙන විදියට සර්ව සම්පූර්ණ රාජ්‍යයක් බිහි කරනවා. ඒ නුගරුක්ෂයේ අධිපතිව හිටපු රුක්ෂ දෙවියෝ සුතසෝම රජතුමාගේ නමින්ම ඒ ගම්මානය නම් කරනවා. ඒ වෙලාවේදී සුතසෝම රජතුමාගේ නමින් ඒ පත්කරපු රාජ්‍ය එදා කම්මස්ස ධම්ම කියන නියම් ගම නමින් ප්‍රසිද්ධියට පත්වෙනවා. ඒ කම්මස්ස ධම්ම කියන නියම් ගමේ උදාහරණයක් අපේ භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව පවත්වද්දී උදාහරණයකට ගත්තා. අපේ පින්වතුන්ට මතකයි උදාහරණයේදී භාග්‍යවතුන් වහන්සේ මේ කම්මාස ධම්ම කියන නියම් ගම සතර සතිපට්ඨාන දේශනාවේදී සඳහන් වෙනවා. සතර සතිපට්ඨානයේ දේශනා කරන්නේ කුරු රටේදී. ඒ කුරු රටට යාබද ගමක් තමයි කම්මාස ධම්ම කියන ගම. ඒ කම්මාස ධම්ම කියන ගම පින්වතුනි නිර්මාණය කළේ සුතසෝම රජතුමාගේ වීර ක්‍රියාව පිළිබඳව පැහැදිච්ච නුගගහේ අධිපති දෙවියා. අදටත් ඒ නගරය ඒ විදියටම පවතිනවා. ඉරහඳ පවතින තාක් කල්ම එම ගම ඒ විදියටම පවතින බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වෙලාවේදී අපේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරි පිටදී මේ විදියට තමන් වහන්සේ බුදු බවට පාරමිතා පුරණ කාලයේදී මහණෙනි මේ විදියටම මම අංගුලිමාලයන්ව දමනය කරා බෝධිසත්වෙක් ලෙස පාරමිතා පුරණ කාලයේ ප්‍රඥාවෙන්. අද මේ අංගුලිමාලයන්ව බුදු බව ලබල දමනය කිරීම ගැන ඒ තරම් පුදුමයට පත්වෙන්න එපා. එදා පාරමිතා පුරණ කාලයේදීත් මුළු ජම්බු දීපේටම මහ බියක් ඇතිකරවපු අංගුලිමාලයන් මම දමනය කළා. මෙන්න මේ විදියට සුතසෝම ජාතකය අපේ භාග්‍යවතුන් වහන්සේ නිමාවට පත් කරනවා. පෙර ජාතක කතා වගේම අපේ භාග්‍යවතුන් වහන්සේ එම ජාතක කතාවෙත් අවසානයේදී පූර්වාපර සන්ධි මෙන්න මේ විදිහට ගලපනවා. මහණෙනි එකල පෝරිසාද්‍යය වෙලා හිටියේ වෙන කවුරුවත් නෙවෙයි අද මේ අංගුලිමාල ස්තිවීරියෝ. එකල කාලහස්ති සේනාධිපතිවරයා වෙලා හිටියේ වෙන කවුරුවත් නෙවෙයි මාගේ ශාසනයේ ධර්ම සේනාධිපති වෙච්ච සාරිපුත්තයන් වහන්සේමයි. බලන්ඩ මේ දේශනා මාලාවේ ආරම්භක දේශනාවකදී මම පැහැදිලි කළා මේ ජාතක කතාවේ අවසානයේදී බලන්න කාලහස්ති සේනාධිපතිවරයා කියලා කෙනෙක් කවුද කියලා. එදා බ්‍රහ්මදත්ත රජතුමා මිනීමස් කනකොට රජතුමා මිනීමරල මස් කන බව අතටම අහු කරගත්තේ කාලහස්ති සේනාධිපතිවරයා. ඒ වෙලාවේ කාලහස්ති සේනාධිපතිවරයා බ්‍රහ්මදත්ත රජතුමාගෙන් ගිහිලා අහනවා මහරජ නුඹ මිනීමස් කනවද කියලා. රජතුමාට ඒ වෙලාවේ සේනාධිපතිවරයාට බොරු කියන්න බැරි වෙනවා. රජතුමා කියනවා ඔව් මම කනවා. රජෙකුගේ බලය මොකද්ද? සේනාධිපතිවරයෙකුගේ බලය මොකද්ද? රජ කෙනෙකුට පින්වත්නි කොයිතරම්නම් බලයක් තියෙනවද? නමුත් කාලහස්ති සේනාධිපතිවරයා නොයෙක් ආකාරයේ කරුණු දක්වමින් මිනීමස් කන්න එපා කියද්දී බ්‍රහ්මදත්ත රජතුමා මිනීමස් කන්න ඕනමයි කියන බලවත් කැමැත්ත මත හිටියා. නමුත් කාලහස්ත සේනාධිපතිවරයාට එක්කඳු වචනයකින්වත් විරුද්ධ වෙන්න රජතුමාට බැරි වුණා. එහෙනම් එදා බ්‍රහ්මදත්ත රජතුමාගේ තේජවන්ත බවට වඩා කාලහස්ත සේනාධිපතිවරයාගේ තේජවන්ත බව වැඩි. ඒකයි මම සඳහන් කරේ ඒ තේජවන්ත බව වැඩි කාලහස්ත සේනාධිපතිවරයා වෙන කවුරුවත් නෙවෙයි අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ අංගුලිමාල තෙරුන්ට වඩා බොහෝ කල් පාරමිතා පුරපු මහෞත්තමෙක්. එක අසංඛ්‍යකුත් කල්පලක්ෂයක් පාරමිතා පුරපු මහ පුණ්‍යවන්තයෙක්. එහෙනම්
අංගුලිමාල තෙරුන් වහන්සේගේ තේජවන්ත බවටත් වඩා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේජවන්ත බව වැඩී කියලා අපට මෙවන කාරණාවලින් හිතන්න පුළුවන්. තේජස්වන්තින් අතරින් අග්‍රස්ථානයේ ලැබුවේ අංගුලිමාල හාමුදුරුවන්ට සාරිපුත්ත මහරහතන් වහන්සේටත් ඊට වඩා තේජවන්ත බවක් අනිවාර්යයෙන්ම තිබුණා කියලා අපගේ හැඟීම. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එදා සුතසෝම රජතුමාට සතාරහ ගාථා 4 දේශනා කරපු නන්ද නම් බ්‍රාහ්මණයා අද මාගේ ශාසනයේ මට බොහෝ උපකාර කරන ආනන්ද තෙරුන් වහන්සේමයි. එකල රුක්ෂ දෙවියෝ වෙලා හිටියේ මේ ශාසනයේ මහා කාශ්‍යප තෙරුන් වහන්සේමයි. මහණෙනි එදා ශක්‍ර දෙවියෝ වෙලා උපන්නේ මාගේ ශාසනයේ දිවස් ලාබින් අතරින් අගතැන්පත් වූ අනුරුද්ධ මහරහතන් වහන්සේමයි. මහණෙනි එදා සියයක් වූ රජදරුවෝ මාගේ ශාසනයේ මගඵලලාභී රහතන් වහන්සේලා 100ක්මයි. මහණෙනි එදා සුතසෝම රජතුමාගේ දෙමව්පියෝ අද සුද්ධෝදන මහරජතුමා සහ මහා මායා දේවියමයි. මහණෙනි එදා ලෝකයට මහත් වැඩක් කළ ජම්බුද්වීපේම මරණ බයෙන් නිදහස් කරගත්තු මහා ප්‍රඥාවන්ත සුතසෝම රජ්ජුරුවෝ වෙන කවුරුවත් නෙවෙයි ලෝතුරා බුදු වෙච්ච මමමයි කියලා භාග්‍යතුන් වහන්සේ ජාතක කතාව නිමාවට පත් කරනවා. එහෙමනම් බලන්න අපේ අංගුලිමාල මහරහතන් වහන්සේට පාරමී දම් පුරන කාලෙත් කොයිතරම්නම් තේජවන්ත බවක් තිබුණද? උන්වහන්සේ රහත් වන භවයේ තිබිච්ච තේජවන්ත බව එහෙනම් කොයිතරම් ශ්‍රේෂ්ඨද? අපි එහෙමනම් ජාතක කතාව මිසේ නිමාවට පත් කරමින් ලබන සතියේ ඉඳලා අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව හමු. මජ්ක්‍ධිම නිකායේ අංගුලිමාල සූත්‍රය තුලින් අපට ඒ කාරණාව මනාකොට විස්තර කරගන්නට පුළුවන්. එහෙමනම් සුතසෝම ජාතකය අදින් මෙතනින් නිමාවට පත් කරනවා. අංගුලිමාල මහරහතන් වහන්සේගේ මහා තේජවන්ත බවත් එපමණක් නෙවෙයි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලයේ තිබුණා වූ මහා ප්‍රඥා මහිමයත් පුරුෂ ධම්ම සාරති නම් වූ මේ මහගුණ ඉස්මතු වෙන මේ උතුම් ජාතක කතාව අදින් අපි මෙතකින් නිමාවට පත් කරනවා. අපි සුතසෝම ජාතකය තුලින් දේශනාවල් 8කින් අපි මේ දේශනාව නිමාවට පත් කළා. අපේ ශ්‍රාවක පින්වත් පිරිස මේ දේශනාවල් 8ම ශ්‍රවණය කරලා සුතසෝම ජාතකයේ තුල තිබුණා වූ ඒ විචිත්‍රවත් වූ ධර්ම කරුණු ඒකාන්තෙම වටහා ගත්තා කියලා අප විශ්වාස කරනවා. මේ ජාතක කතාව එක පැයකින් අපට දේශනා කරන්න පුළුවන්. නමුත් එහෙම දේශනා කළා නම් කවදාවත් අපට මේ විදියට විස්තරාත්මකව ජාතක කතාව දේශනාව දිගහරින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට ජාතක පාළි තිබුණු ආකාරයටම අපි මේ දේශනාව දේශනා කරපු නිසා ඕනම කෙනෙකුට ඒ ජාතක කතාව මුලින් ඉඳලා අග දක්වාම හොඳින් වටහා ගන්නට පුළුවන්. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපට තුල තිබෙන හැකියාවේ උපරිම මට්ටමින් දේශනාවට සාධාරණයක් ඉටු කරමින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව පවත්වන්නට යම් විදියක අදිෂ්ඨාන කළා නම් ඒ ප්‍රමාණයටම දේශනා කරා කියලා දේශනාව නිමාවට පත් කරනකොට අපි සතුටටපත් වෙනවා. එහෙමනම් මේ උතුම් සද්ධර්ම දේශනා මාලාවම දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ වචනයට යම් අල්ප මාත්‍ර වරදක් හෝ සිදු වුණා නම් එයටත් සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන්ද ධර්ම රත්නීන්ද ආර්ය සංඝ රත්නීන්ද සමාව ඉල්ලමින් අපි අදට මේ දේශනාව නිමාවට පත් කරනවා. එහෙමනම් ලබන සතියේ ඉඳලා අපි අංගුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව දිගහැරෙන අංගුලිමාල සූත්‍රය මේ විදියටම වටහා ගමු. එහෙමනම් අදට කාල වේලාව නිමාවට පත් වෙලා තිබෙන නිසා අපි දේශනාව නිමාවට පත් කරනවා. එහෙමනම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මියෝ විශේෂයෙන්ම මේ උතුම් දේශනා මාලාවම ශ්‍රවණය කරලා රැස් කරගත්තු සියලු පින් දේශනා මාලාවේ නොයෙක් දේශනාවන් වලට දායකත්වයේ දරූ
හැම දිනාටම අපි පින් අනුමෝදන් කරන ගමන් අදත් මේ උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දැක්වූ හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ කුඩා වස්කඩුව කොබෝදුව පාරේ පදිංචි ඕ දයාවතී සිල්වා මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා 2019 11 මාසේ 7 වන දින පරලෝ සැපත් ජාමුණී පොඩිනෝනා මෑණියන්ටත් වසර 41කට පෙර මිය පරලෝ ගිය ඕ පොරොලිස් සිල්වා පියාණන්ටත් වසර 18කට පෙර මිය ගිය ඕ පත්මිනී සිල්වා නැගණියටත් අමල් චන්න පුතුණුවන් ඇතුළු නමි මිය පරලෝ ගිය සංසාරගත සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවායි සාදු කියා අපි ප්‍රාර්ථනා කරමු. එවැගේම විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 12 වන දින උපන්දිනය සමරන රවිඳු සදීෂ් පුතුණුවන්ටත් පවුලේ හැම දෙනාටමත් ආශිර්වාදේ කරන්න. ඒ සුජීවත්ව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා රාගම මාගම්මන පදිංචි නන්දාවති රණසිංහ මෑණියන් සහ දූදරුවන් පිරිස අද මේ උතුම් දේශනාවේ දායකත්වයක් ගෙන කටයුතු කරනු ලබනවා. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා DC රණසිංහ ස්වාමියාටත් තගේ පියාණන්ටත් එවැගේම දමයන්ති රණසිංහ ලේලි ඇතුළු නමින් මිය පරලෝ ගියපු සියලුම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු මියගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා පින් අනුමෝදන් කරනවා. එවැගේම සුජීවත්ව වාසය කරන පවුලේ සියලු ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂය සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එවැගේම තිස්සමහාරාමයේ මෙදිරිගිරිපුර අංක 2 නිවසේ පදිංචි අඟම්පොඩි චමින්ද විජේකුමාර පුතුණුවන් එවැගේම දිනේවා දිස්නා කුමාර දියණිය ඇතුළු දූදරුවන් පිරිස දේශනාවේ දායකත්වයේ දරනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා අද 68 වන ජන්මදිනය සමරන RM විමලසීලි මෑණියන්ට ආශිර්වාදේ කරන්නට. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. පවුලේ හැම දෙනාටමත් දූදරුවන් ප්‍රධාන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. නමින් මිය පරලෝ ගියපු සියලු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ හැම දෙනාටමත් පින් දෙන ගමන් දේශකයාණන් වහන්සේ වන අපටත් නිදුක් භව නිරෝගී භව ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාටමත් මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. අවසානයේදී ඔබ අප හැම දෙනාමත් රැස්කරගත්තා වූ උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් අද මෙවන් උතුම් සද්ධර්ම දානයක් මේ විදියට දේශනා කරවන්නට නිරන්තරයෙන්ම මාධ්‍ය අනුග්‍රහය අපට ලබා දෙන නෙත් නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් මේ ධර්ම දානමේ මහ කුසල් අනුමෝදන් වේවා. ජාතියේ නාලිකාව වෙච්ච සසුනේ නාලිකාව වෙච්ච නෙත් නාලිකාවට තවත් බොහෝ කාලයක් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ශාසනික මෙහෙවරයන් කරන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදේ කරන ගමන් මෙවන් උතුම් සද්ධර්ම දානයක් මට මෙලෙස දේශනා කරන්නට මාව ධර්මයෙන් පෝෂණය කරන මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. ඔබ අප හැම දෙනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ
අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාදූ 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන්රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.